දැන් අපි සංසාරේ අපායේ වැටුණා නම්, නිරේ වැටි වැටි ආවන කවුද වැරදිකාරයා? මේ අපේම මේ කෙලෙස් සහිත හිත. ඔබ අපායට ඇදගෙන යන්නේ වෙන කවුරුත් නෙමෙයි, පිටින් ඉන්න හතුරෙක් නෙමෙයි. මේ කෙලෙස් සහිත හිත. එතකොට හතුරෙක් හැටියට තමන්ගෙම මේ කෙලෙස් සහිත සිතුවිලි දකින්න. අන්න එහෙම දකින්න පුළුවන් වුණොත් ඒ අකුසල් හට ගන්න තැනම ඔබට ප්‍රහාණය කර ගන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර සමහර සිදුවීම් තියෙනවා. මේ ද්වේෂයත් එක්ක හිතන ක්‍රම ඔබට තේරුම් ගන්න පුළුවන්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන යනකොට මුගලන් හාමුදුරුවෝ දකින්න අහසේ පාවෙලා යනවා භූත පිඹුරෙක් කියලා. කියන්නේ පිඹුරු ශරීරයක් තියෙන හැබැයි අමනුෂ්‍යෙක්. අහසේ පාවෙන. හිසෙන් හට ගන්නවා විශාල ගිනි ජාලාවක්. නැට්ට දක්වාම ගිනිගෙන පිච්චිලා යනවා. නැට්ටෙන් ගිනිගෙන අවසන් වෙනකොට ආයිමත් ඒ විදිහටම භූත පිඹුර අහසේ පහළ වෙයි. යොදුන් 12ක් දිගයි කියලා. හිතන්නේ යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියලා. එතකොට අපේ පිය විහාරය දකින්න බැරි වුණාට ඉර්ධිමත් දිවැස් ඇති මුගලන් හාමුදුරුවෝ දැක්ක අහසේ පාවෙන මේ විශාල පිඹුරේ. ගිනි ජාලාවක් වගේ ගිනි ගන්නවා, පිච්චෙනවා, ආයි පහළ වෙනවා. මුගලන් හාමුදුරුවෝ පුදුමින් වගේ අහස දිහා බලාගෙන හිටියා. මෙහිමත් අමනුෂ්‍ය ඉන්නවනේ කියලා. එතකොට ලක්කන හාමුදුරුවෝ උන්වහන්සේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ උඩ බැලුවා, වටපිට බැලුවා, නේ උන්වහන්සේට පේන්නේ නැහැ. ඇහුව මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ? කවුරු දිහාද ඔය පුදුමින් වගේ බලන් ඉන්නේ ඇහුව. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා දැන් මංගෙන් අහන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්නේ එතනදී මං කියන්නම් කියලා. එම් දින පිට පාද වැඩම කරලා හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ පහළ ඒ අසල වේළුවනාරාමේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා දැන් ලක්කන හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද අපි පිටපාතේ වඩිනකොට මේ මොග්ගල්ලාන පුදුමින් වගේ අහස දිහා බලාගෙන හිටියා කිව්වා. මං ඇහුවා කිව්වේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟදී රොත් කියන්නම් කියලා නිකන් හිටියා. කිව්වේ නෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊ ගැන දැනගන්න කැමතියි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේත් වදාළ මොග්ගල්ලාන කාවද උන දැක්කේ කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසරයි. මම දැක්කා කියනවා යොදුන් 12ක් තරම් දිග භූත පිඹුරේ. හිසෙන් හට ගන්නවා විශාල ගිනි ජාලාවක්. මුළු ශරීරෙම දැවිලා පිච්චිලා නැට්ට දක්වාම ගිනි ගන්නවා කියලා. ආයිමත් ඒ විදිහටම පහළ වෙනවා කියලා. කෑ ගහනවා, විලාප දෙනවා, දරුණ ගහ ගන්නවා, අහසේ පාවි යනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය සත්‍ය ඔయిత කලින් මාත් දැක්කා. හැබැයි තථාගතයන් වහන්සේ මේ වෙනකන් කාටවත් ඊගෙන දේශනා කරේ නම් නැtei කිව්වා. ඒකට හේතුව තමයි සාක්කිකාරයෙක් මට එදා හිටියේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු කෙනෙක් බුදු ඇසින් දිවසින් දැක්ක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී යම් ශ්‍රාවකයෙකුට සැකයක් ඇති වුණොත් කවුද දැක්කේ? ඔබ ඔප්පු කරන්න පුළුවන්. දැකපු අය හිටියද? ඔහොම සත්තු ඉන්නවද? ඔහොම හිතනවනේ. සැක සහිත කෙනා ශ්‍රද්ධාවෙන් බලවත් නැති කෙනා එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු කෙනෙක් දේශනා කරන දෙයක් තව කෙනෙක් ඒ විදිහට සැක කරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ දක්වා දේශනා කරේ නැහැ කියලා. නමුත් දැන් මට සාක්කිකාරයෙක් ඉන්නවා. කවුද? දැන් මුගලන් හාමුදුරුවෝ දැකලා බුදුරජාණන් වහන්සේ අතීත කතාවත් එක්කම එතනදී දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා කියලා. ඔය මේ දැන් ඔබට මේ කතාවේ තේරුම් ගන්න පුළුවන් මේ ද්වේෂයත් එක්ක මිනිස්සු පැටලි යන හැටි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරය බෝධිසත්වයෙක් වගේ බොහෝ ගුණ තියෙන හිත දමනය කරගත් සංසාර පුරුද්දක් ඇති සිටුවරයෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුගන්ධ කුටියක් කරා සඳුන්ලියේ කුටියක් හදලා ආරාමයක් කරවලා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම පූජා කළා.
දැන් මේ සුමංගල සිටුවරයාට බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. උදේ පාන්දර නැගිටලා සේවකයෝ ටිකක් එක්ක යනවා කුටිය වතාවත් කරා. කොළේ හිඳිනවා කුටිය අතු ගන්නවා කුටිය වටේ ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරනවා. දවල්ටත් යනවා. හවසටත් යනවා. දවසට දෙතුන් වතාව අර ගන්ධ කුටිය ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරනවා කුටිය වතාවත් කරනවා. සිටුවරයාගේ ජීවිතේ දැන් මේක. දවසක් සිටුවරයා දවල් සේවකයෝ පිරිසක් එක්ක මේ කුටිය වතාවත් කරන්න යනකොට ඔළුවේ ඉඳන් පොරෝගෙන මිනිස්සෙක් නගරේ දොරටුව ළඟ නිදි හොඳට ගොරෝ නිදි දවල් මහ දවල් සිටුවරයා එතනින් යනකොට කියනවා මේ කෙනා නම් මේ රෑ තිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් පාටයි කියලා. ඔච්චරයි කිව්වේ. මොකද කිව්වේ රෑ තිස්සේ ඇවිදින දවල් නිදා ගන්න කෙනෙක් කියලා. ඇත්තට මේ මිනිස්සයා රෑට හොරකම යනවා. හොරෙක් මේ. දවල්ට ඔළුවේ ඉඳන් පොරෝගෙන ඔළුව අහගෙන නිදා ගන්න. එතකොට සිටුවරයා කියාගෙන ගියේ මෙයා නම් මේ රෑ තිස්සේ ඇවිදින දවල් නිදා ගන්න කෙනෙක් වගේ කියලා. එහෙම කියනකොටම ඔළුව අහගෙන හිටියේ කීර්ති කියා මොකಾದ මං ගැන එහෙම කිව්ව කියලා එකපාරට බැලුවා. බලනකොට සිටුවරයා කීප දිනක් එක්ක යන්නේ මේ සිටුවරයා. දැන් ඔළුව අහගත්තා නිදාගත්තා. දැන් අන්න පටිග නිමිත්ත. දැන් ඕකම තමයි හිතන්නේ. කීර්තියෙන් හිතනවා. සිටුවරයා ගැන දැන් පලි ගන්න හිත. මොකද බලන්න මිනිස්සුන්ට පුංචි දෙයක් ඇති දිගට අරගෙන යනවා. දැන් මේක හිතලා සිටුවරයාගේ පලි ගන්න හිතුවා. හිතලා රාත්‍රී ගිහිලා සිටුවරයාගේ හේනකට ගිනි තිබ්බා. දැන් මොකද සිටුවරයාගෙන් පලි ගන්න හිතාගෙන හේනක් ගිනි තිබ්බා. සිටුවරයාට උදේ ආරංචි වුණා කවුද කෙනෙක් හේනට ගිනි තියලා. සිටුවරයා කිව්ව කමක් නැහැ යාගරගන්න දියාගෙන යයි. ඔය හේන වගා කරන්න පටන් ගත්තා. ඒක ගණන් ගත්තේ නැහැ. බැලුවා සිටුවරයා නිකන් දැනිලා නැහැ සිටුවරයාට. දෙවනි පාර තවත් හේනකට ගිනි තිබ්බා. ඔය වගේ කීප වතාවක්ම සිටුවරයාගේ හේන් වලට ගිනි තිබ්බා දැන් මේ මිනිස්සයා. එහෙම ගිනි තියලා හොයලා බැලුවා සිටුවරයාට නිකන් දැනිලා නැහැ වගේ. ඊට පස්සේ මොකද කරේ? දවසක් රෑ පිහියක් අරගෙන පැනලා සිටුවරයාගේ ගව පට්ටියකට. ගවයෝ කීප දිනේකට පිහියෙන් ඇනලා ගියා. දැන් මේ මොකටද සිටුවරයාට රිද්දවා. සිටුවරයාට උදේ ආරංචි වුණා තමන්ගේ ගව පට්ටිය ගවයන්ට කවුද පිහියෙන් ඇනලා. ඉක්මනට සේවකයෝ කැඳවලා වේද මහත්තුරු ගෙනලා සත්තුන්ට බෙහෙත් බඳින්න කියලා සිටුවරයා ගියා. ඒකත් හොයලා බැලුවා නිකන් සිටුවරයාට ඒකත් දැනිලා නෑ මදි වගේ. ඊළඟ දවසේ ආයෙමත් ගව පට්ටියට පැනලා තවත් ගවයෝ කීප දෙනෙකුට පිහියෙන් යනවා. දැන් මොහොම දෙතුන් වතාවක්ම ගවයන්ටත් පිහියෙන් යනවා. දැන් බලන්න මේ ද්වේෂයක් යන දුර. දැන් මොහොම මිනිස්සුම තරහකාරයන්ගෙන් පරිගන්න එක දේවල් කරනවද නැද්ද? කරනවා. එහෙම කරලා දැන් වැඩි හරි ගියාද කියලා දැනගන්න කැමති නැද්ද මිනිස්සු? හොයනවන්නේ. ඒ වගේ ගියා දැන් දවසක් සිටුවරයාගේ සිටු නිවස ඉස්සරහට ගිහලා සීවකේ කතාවට අල්ලගත්ත මේ මිනිස්සයා. කතාවට අල්ලගෙන හොයි මං බලගේ සිටුවරයාට හරි කරදරලුනේ. හේනක් ගිනි ගත්තා මේ කීප සැරයක්. අර ගවපට්ටි ඉන්න ගවයන්ටත් කවුද පිහින් ඇනවන්නේ? උඹලගේ සිටුවරයාට ගානක් නැත්තා නේ කියලා ඇහුවා. දැන් කවුද මේ අහන්නේ? අර කරපු කෙනාමයි අහන්නේ. එතකොට අර සේවකයා වගේ වගක් නැtei කිය. සිටුවරයාගේ හිත තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේට පූජා කරපු සුගන්ධ කුටිය ගැන විතරයි කිය. උදේ දවල් හවස යනවා කියෝ ඒ කුටිය වතාවත් කරන්න වෙන මොනවත් ගැන සිටුවරයා හොයන්නේ නැහැ කිව්වා. අන්න දැන් හිතට ආව හරි සිටුවරයාට හිතන්න නම් කුටිය ගිනි තියන්නම් කියලා හිතුවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග වස් පවාරණය කළ චාරිකාවේ පිටත් වෙනකම් රැකලා ඉඳලා රෑ ගිහිල්ලා සුගන්ධ කුටියට ගිනි තිබ්බා. දැන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුටියට ගිනි තිබ්බේ. මුළු කුටියම ගිනි අරගෙන ගින්නෙන් ඇවිලිලා ගියා. උදේ පාන්දර මිනිස්සු පෙරිලා අඬනවා වැළපෙනවා අයියෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුටියේ කවුද මේ පවකාරයෙන් ගිනි තියලා තියෙන කී මිනිස්සු අඬනවා වැළපෙනවා. සුමංගල සිටුවරයා දුවගෙන ආරංචියට ආවා. එනකොට කුටිය සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන අළු වෙලා. දැන් මේ මිනිස්සු අතරේ අර මිනිස්සුත් ඉන්නවා සිටුවරයා දැන් මොකද අඬනවද වැළපෙනවද බලාගෙන. සිටුවරයා ඇවිල්ලා කුටිය දිහා බලාගෙන ඉඳලා
බොහෝම සතුටෙන් සාදුකාර දුන්නා. ඔන්න බලන්න හිතන ක්‍රමයේ වෙනස. එතකොට මිනිස්සු ඒව සිටුවලේ ඔබ නේද මේ කුටිය හැදුවේ? ඔබ හදපු කුටියට නේද මේ කවුද ගිනි තියලා තියෙන්නේ? ඇයි ඔබ සාදුකාර දෙන්නේ? ඇයි ඔබ සතුටු වෙන්නේ? එතකොට සිටුවරයා කියනවා පින්වත මම තමයි කිව්ව මේ කුටිය හදලා පූජා කරේ. මේ කුටිය මං හදලා පූජා කරපු දවසේ විශාල පිනක් මගේ චේතනාව තුළ රැස් වුණා කිව්වා. මගේ පින ගින්නෙන් කාටවත් විනාශ කරන්න බෑ කිව්වා. මම මේ පින රැස් කරගෙන අවසానයි. නමුත් කවුද කෙනෙක් මේ කුටියට ගිනි තියලා මට තවත් පිනක් කරගන්න වාසනාවක් ලැබුණා. මම මෙතන මීටත් වඩා හොඳ කුටියක් හදනවා. දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් හදලා පූජා කරන්න මට වාසනාවක් ලැබුණා. අනේ සාදු මම මීටත් වැඩිය ලස්සන කුටියක් හදනවා කියලා සාදුකාර දුන්නා. අන්න බලන්න හිතන ක්‍රමය. එතකොට බලන්න හිතන ක්‍රමයේ තුල දැන් අර අකුසලයේ මේ ඉල්ලිලා යන කෙනෙක් වෙන කෙනෙක් නම් හිතන්නේ කොහොමද? මොකාද මේක ගිනි තිබ්බේ මොයිතුරු කරන්න වටින්නේ නැහැ, පලි ගන්න ඕනේ. කොහොමද හිතන්නේ? හැබැයි සිටුවරයා හිතුවා මගේ පින ගින්නෙන් විනාශ කරන්න බෑ. මං විශාල පිනක් රැස් කරගත්තා. මේ කුටිය ගිනි තිබ්බ නිසා මට තවත් කුටියක් හදන්න වාසනාව ලැබුණා. මම මෙතන මීටත් වැඩි ලස්සන කුටියක් හදනවා කියලා සිටුවරයා තවත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ ගිහිලා වඩින්න පෙර එතන ඊටත් වඩා ලස්සන සුගන්ධ කුටියක් සමුල්ලියේම හදලා අවසන් කළා. දැන් කුටිය ගිනි තියලා වැඩක් උනේ නැහැ. මේ වෛරක්කාරය කල්පනා කරා මේක නම් හරියන්නේ නැහැ. සිටුවරයාගේ භෞතික දේවල් විනාශ කළා හරියන්නේ නැහැ. පලි ගන්නවා නම් සිටුවරයාට පිහින් අයින්න ඕනේ කියලා පිහියක් අරගෙන දැන් කැරකෙනවා. පස්සෙන් යන සිටුවරයා සේවකියොත් එක්කම යන්නේන නිසා තනි කරගන්න බැරි වුණා. කුටිය හදලා අවසන් වුණා. එදා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩම කළ සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට එතන දැන් අලුතෙන් ගන්ධ කුටියක් හදලා පිරිසක් රැස් වෙලා සිටුවරයා පැන් කෙල්ලියක් අරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වක් කරලා පූජා කරා. අත පැන් වක් කරලා කුටිය සංඝසතු කරලා පූජා කරා. ඒ කුටියත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළ සිටුවරයා සාදුකාර දීලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුදෝ කෙනෙක් මගේ හේනට කීප වතාවක් ගිනි තියලා තිබ්බා. මගේ ගව පට්ටියේ ගවයන්ටත් පිහින් ඇල්ලලා තිබ්බා. ඔය පුද්ගලයාම විය යුතුයි කිය මේ කුටිය ගිනි තියන්නත් ඇත්තේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔහුට අනුකම්පා කරනවා. ඔහු නිසා මම තවත් පිනක් කරගත්තා. දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කුටියක් හදලා පූජා කරා. ඒ නිසා මේ කුටිය ඉදිකිරීමේ පින ඔහුටත් අනුමෝදන් වෙත්වා. ඔහුගේ හිතේ මං ගැන ද්වේෂයක් වෛරයක් ඇත්නම් ඔහු සුවපත් වේවා කියලා සාදුකාර දීලා සිටුවරයා පින් දුන්නා. දැන් පින් දෙන්නේ කාටද? අර පව්කාරයට. දෙන්නෙක්ගේ පිටිපස්සේ පීය තියාගෙන ඉන්නවා සිටුවරයාට අනිත්. මෙහෙම පින් දෙනකොටම මුළු ඇඟම වේවුලලා ගියා. පීයක් බිම වැටුණා. ඒව පිරිසෙන් ඉස්සරහට ඇවිල්ලා වැඳ වැටුණා. අනේ සිටුවරේ මට සමා වෙන්නේ කිව්වා. මමයි කිව්වා මේ ඔක්කොම හවුකම් කරේ. මට සමා වෙන්න කිව්වා. සිටුවරයා බැලුවා. දැකලත් නැහැ. අතුරන්නේත් නැහැ. ඇහුවා මම මොකද්ද ඔබට කරපු වැරද්ද කියලා ඇහුවා. මම ඔබව දන්නේත් නැහැ. ඔබව දැකලත් නැහැ. ඔබ ඇයි මට මෙච්චර වෛර කරන්නේ කියලා. අන්න ඒකට කිව්වා දවසක් මම නිදාගෙන ඉන්නකොට ඔබ එතනින් යන ගමන් කියාගෙන ගියා කිව්වා මේ පුද්ගලයා නම් රෑ තිස්සේ ඇවිදින දවල් නිදින කෙනෙක් කියලා. අන්න ඒකට මට කීතියයි කිව්වා. එහෙම කියලා සිටුවරයා ඉතින් කියනවා මට මතක නැහැ මම එහෙම දෙයක් කිව්වා නම් මට සමා වෙන්නේ කියලා. නෑ මමයි වැරදි කරේ. මට සමා වෙන්න. ඊළඟට කියනවා මං කැමතියි කිව්වා මං කරපු වැරදි වලට. ඔබ ළඟ 16ක් වගේ ජීවිත කාලෙම ඔබට සේවය කරන්න කැමතියි කිව්වා. සිටුවරයා සමාව දුන්නා. හැබැයි ළඟට ගන්න වටින් මිනිහෙක් ආයි මේ. එහෙම සමාව දීලා පිටත් කරා. බුදුරජාණන් වහන්සේ ඔය අතීත කතාව දේශනා කරලා උන්වහන්සේ දේශනා කරා මහණෙනි එදා සුමංගල සිටුවරයාගේ හේනට ගිනි තියලා සත්තුන්ට පිහියෙන් ඇනලා ඒ සියල්ලට වඩා බලවත් අකුසලයේ තමයි කිව්වා බුදු කෙනෙකුට පූජා කරපු ගන්ධ කුටියක් ගිනි තිබ්බ අකුසල. ඒ අකුසලෙන් මරණින් මත්තේ මහා නිරේට වැටුණා කියලා. අපායි බුද්ධාංකුරයක් තිස්සේ
කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඔය අකුසලයේ කරේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන තේ බුද්ධාන්තරයක් අපායි පැහුණා කි. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඉනකොට අපායි චුත වෙලා තමයි කිව්වේ භූත පිපුරෙක් වෙලා පහළ වුණේ. ඊතුරු අකුසලයේ ගෙවන්. දැන් අහසේ පාවෙනවා යොදුන් 12ක් තරම් විශාල භූත පිපුරෙක්. අර කුටිය ගිනි තිබ අකුසලයට හිසෙන් මතුවෙන විශාල ගිනි ජාලා. නැට්ට දක්වා පිච්චෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, දරණ ගහ ගන්නවා, දිය ඇදෙනවා, පාවි යන. ඒකට බලන්න තමන් කරගන්න අකුසල් තමන් සංසාරේ අරගෙන යන හැටි. එතකොට අපි ඔය කතා ඔබ ඕන තරම් අහලා ඇතිනේ අපාය ගැන, දේවදූත සූත්‍ර ඔය දේශන ඇහුවට පස්සේ අපි ඒව ප්‍රායෝගිකව ගලපන්න ඕන. අපේ හිතට අකුසලයක් එනකොට ඔබ හිතන්න මම කොච්චර නම් මේ අකුසල නිසා මම මේ වගේ අපායවල වල වැටිලාද? මම කොච්චර නිරේ වැටිලාද? මම කොච්චර දුගතිය වැටිලාද? ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න. ආදීනව සිහි කරා. එහෙම ආදීනව සිහි කරනකොට අපිට බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බලන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර අවසානයේට අපිට දේශනා කරේ හඳ දාන වික්කවේ යාමත්‍යය මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩා. ඒ නිසා අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න ඔබ වීර්යය වඩා. අප්‍රමාදී භාවයමයි බුදුවරු පහළ වෙලා පෙන්නන්නේ. එක දේශනාවක් තියෙනවා ඔය මහා හති පදෝපම සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහ පොළොවේ ඇවිදගෙන යන සත්තුන්ගේ පාසටහන් ගත්තාම විශාලම පියවර සටහන පොළොවේ පිහිටන්නේ කාගේද? දැන් ඉන්න සත්තුන්ගේ ගත්තොත් ඇතාගේ. හස්තියාගේ පාසටහන තමයි කියන මුළු පොළොවම ස්පර්ශ වෙයි. එතකොට පාසටහන පොළොවෙම පිහිටලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඇතෙක්ගේ පියවර සටහන ඇතුලේ අනෙක් ඕනම සතෙක්ගේ පාසටහනක් ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලුම ධර්ම කොටස් අප්‍රමාදී භාවයේ කියන වචනයට ඇතුල් කරන්න පුළුවන් කියලා. අප්‍රමාදීව කුසල් වඩන්න කියන එකයි බුදුරු පහළ වෙලා පෙන්නන්නේ. කොච්චර බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී භාවයේ පෙන්වවද කියන්නේ අපිට උපමා වලින් පෙන්වන්නේ මහණෙනි මේ සංසාර ගමනේ භයානකකම බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් දකිනවා. එයා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ වෙහෙසෙනවා කියන්නේ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි පස්සේ බැරියේ. අපිට වෙලා තියෙනවා පස්සේ බැරියේ. තව කාලෙකියි. අපි හිම පස්සේ බැරියේ කිය ධර්මාවබෝධයට ගන්න තියෙන උත්සාහය පස්සට දදා යන්නේ. අපිට මේක අනතුරු තේරෙන්නේ නැහැ. අපි නිකන් බණ අහනකොට හිතෙන ඇත්ත නේනම් මේ කියන එක කියලා. හැබැයි හිත අර පිහිටලා තියෙන අකුසල මූලයන් තුල නිසා ප්‍රමාද විවි පස්සේ බැරියේ උනාට ඉතින් ඔය කිව්වට ඔය කරන්නේ අපි ඉතින් මේ වැඩ තියෙනවානේ කියලා අන්න ඒ මට්ටමට අපිපත් වෙනවා. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. එහෙම නැත්නම් අපේ ජීවිතවල අපි බොහොම අවාසනාවන්ත තත්ත්වවලටපත් වෙනවා.